හරි. ආයිබෝන් හැමෝටම අපි පටන් ගමු. එතකොට අද අපිට ගිය සතියේ පන්තිය කරන්න වෙච්ච නැති නිසා තමයි අපි අද දවස් තුල පන්තිය දාගත්තේ. හැබැයි ළමයි සංඛ්‍යාව නම් පොඩ්ඩක් අඩුයි. කමක් නැහැ අපි කරගෙන යන්න. මොකද අද උදේ තමයි මැසේජ් එක දැම්මේ. එතකොට සමහර අය දකින්න නැතුව සමහර අය කොහේ හරි යන්න ඇති නේ. ඔය හේතු නිසා ළමයි සංඛ්‍යාව අඩුයි. කමක් නැහැ. කට රෙකෝඩින් එක බලයි. ආයෙ ලබන සෙනසුරාදාත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලික හේතුවක් නිසා. ලබන සෙනසුරාදා අපිට උදේ තමයි පන්තිය පටන් ගන්න වෙන්නේ. උදේ 7:00මාර 8 ඔය කියන වෙලාවන් දෙකෙන් වෙලාවට තමයි පන්තිය ලබන සතිය තුලත් පටන් ගැනීමට සිද්ධ වෙන්නේ. ගිය සතියේ පටන් ගන්න හදනකොට මේ විදිහේ පොඩි අවුලක් වෙලා නිසා පටන් ගන්න උනේ නැහැ. කොහොමද අද අපි සාමාන්‍ය විදිහට ගැනීම කටයුතු කරනවා ලබන සෙනසුරාදා උදේට පන්තිය ගන්න වෙනවා. නොවැරදි හේතුවක් නිසා. හරි. අපි මේ වෙනකොට කර ඉන්නේ හරිත සංකල්පය කියන මාතෘකාව යටතේ හරිත සංකල්පය කියන මාතෘකාව යටතේ ඔයාලට මතක ඇති අපි chart එකම ගැහුවා. නේ අපි chart වලින් පුළුවන් තරම් මේක ඉගෙනගෙන යන්න කියලා. chart වලින්. ඒතර හරිත සංකල්පය කියන මාතෘකාව යටතේ ඔයාලට අපි අන්තිමට කිව්වේ ජල කළමනාකරණය කියන මාතෘකාව මම හිතන්නේ. නේ ජල කළමනාකරණය කියන මාතෘකාව කෘෂිකාර්මික ක්‍රියාවලිය යටතේ කාබනික ගොවිතැන ගැන කතා කරා ජල කළමනාකරණය ගැන කතා කරලා ඉවර කරා වගේ මතකයි. එහෙමද? නැත්නම් තව ලියන්න තියෙද ඒකේ? තව උගන්වන්න තියෙද ඒකේ? ජල කළමනාකරණය. ගෙනද හිටු දරුවෙක් කියලා බලන්න කවුරුනේ? ගිය සතියේ අපි ආමුකෝ එතකොට හරිනේ. මතීෂ කියමු බලන්න අපි ගිය සතියේ කොතනින්ද නැවැත්තුවේ? මතීෂ. බින්දු ජල සැපයුම සර්. බින්දු ජල සැපයුමනේ. හරි. අපි ඒක කොහොමද ලිව්වේ ජල කළමනාකරණය කියලා මාතෘකාව ලියලා ඒක යටතේ කරුණු විදිහටද ලිව්වේ නැත්නම් ඒක යටතේ ඡේද විස්තර කිරීම ලිව්වද මොකද කරේ? වැසි ජලය රැස් කිරීමයි බින්දු ජල සැපයුමයි කියලා ලියලා ඊට පස්සේ වැසි ජලය රැස් කිරීම ගැන ලියලා ටිකක් ඊට පස්සේ බින්දු ජල සැපයුමත් ලිව්වා. ඒකත් ලියලා කරා. බින්දු ජල සැපයුම එකයි ලියලා. එයා බින්දු ජල සැපයුම යට ඡේදයක් ලිව්වා වාක්‍ය ටිකක් ලිව්වනේ. එක වාක්‍යයක්. එක වාක්‍යයක්. හා. ඒකේ කොහොමද දුන්නේ? ශාකයේ මුලටම ජලය සැපයනවා කියලා නේද දුන්නේ? ඔව්. හරි. එහෙනම් අපි ආයේ පාඩමේ මුලට පොඩ්ඩක් මතක් කරගන්න. අපි යන්නේ හරිත සංකල්පය කියන මාතෘකාවට. හරිත සංකල්පය. එතකොට මේ හරිත සංකල්පය කියලා කියද්දි ඔයාලා මේ දවස්වල ලොකුල් ටීවී එකේ කතා කරනවා හරිත සංකල්පය කියන මාතෘකාව. හැබැයි හරිත සංකල්පය කියන මාතෘකාව නොකියා කියන්නේ ඒකේ අර්ථය තියෙන කෘෂිකාර්මික භාවිතය නැත්නම් කෘෂිකාර්මික ක්‍රියාවලියේදී කොහොමද හරිත සංකල්පය යොදාගන්නේ කියලා. ඒ අර්ථය තමයි කාබනික ගොවිතැන ගැන මිනිස්සුන්ට මේ දවස්වල ලොකුවට කතා කරන්නේ කාබනික ගොවිතැන නේ ටීවී එකේ ගහ මරා ගන්න නැතුව විතරයි කාබනික ගොවිතැන කරන්න ගිහිල්ලා. එතකොට අපි ගිය සතියේ කිව්වා කාබනික ගොවිතැන තමයි අනිවාර්යයෙන්ම රටකට සුදුසු වෙන්නේ අපේ ශරීරයට හිතකර වෙන්නේ සෞඛ්‍යයට හිතකර වෙන්නේ කාබනික ගොවිතැන. එතකොට ඒකට අපි උරු වෙන්න ඕනේ. එතකොට ඊයේ දවස්වල පෙරේ දවස්වල ටීවී බලනකොට දැනගන්නවා දැනට අවුරුදු 50ක් තිස්සේ ඉන්නේ රසායනික මේ ගොවිතැන ඉන්නේ අපි. රසායනික පෝර වගේ සිදු කරන ගොවිතැන තමයි දැනට අවුරුදු 50ක් තිස්සේ ලංකාවට මුරු වෙලා තියෙන ඒ ක්‍රමය. ඒතර මේ එකපාරට තමයි කාබනික ගොවිතැනට මිනිස්සු මුරු කරන්න යන්නේ. ඒ අතර කීප දෙනෙක් කාබනික ගොවිතැනේ යෙදෙනවා. නේ සමහර පුද්ගලයෝ සමහර ගොවිපළවල් කාබනික ගොවිතැනේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි ටීවී එකේ දකින්න ඒවා. ඒවා හොඳ පළදාවුත් තියෙනවා. ඒ වගේම ශරීරයටත් හිත කරා. නේ? ඒ වගේම පොහොර වලට යන වියදමුත් නැහැ. පරිසරයටත් හිත කරා. නමුත් අර එකපාරට රසායනික පොහොර භාවිත කර හිටපු මිනිහට රසායනික පොහොර නවත්තලා කාබනික භාවිත කරන්න කිව්වට කාබනික පොහොර තාම හම්බෙලා නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කාබනික පොහොර දුන්න නම් ගානට වෙලාවට කලට වෙලාවට දුන්න නම් මේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක වේවි. ඒ වගේම ගොවින්ට හරි දැනුම දීලා කොහොමද කාබනික ගොවිතැනේදී කාබනික පොහොර තනියම හදාගන්නේ? මේ පිළිබඳව දැනුම දීලා මේ වැඩේ පටන් ගත්තා නම් ඒ කියන්නේ දැනට රසායනික පොහොර ක්‍රමයෙන් අඩු කරමින් එකපාරට නෙවෙයි ක්‍රමක්‍රමයෙන් අඩු කරමින් මේ වැඩේ කරා නම් ඊට පස්සේ කාබනික පොහොර යතර ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් මේ අර්ථ කරා නම් මේකේ මීට වඩා තව ටිකක් සාර්ථක වෙන්න තිබ්බ ලොකුවට දැනට යන්නේ කාබනික ගොවිතැනට සම්පූර්ණ විරෝධී වැඩ පිළිවෙලක් අපිට ටීවී එකේ දකින්නේ එහෙමයි. මේ මිනිස්සු ගොවිතැන් කරන කට්ටිය පොහොර ඉල්ලලා පොහොර රසායනික පොහොර දියාව රසායනික පොහොර දියාව කිය බෝඩ් අරගෙන මේ කෑ ගහන පාරවල් දිගේ යනවා.
එතකොට ඒක නෙවෙයි වෙන්න තිබ්බේ. ලස්සනට මේ වැඩේ පිළිවෙලකට. රසායනික පොර තව අවුරුදු දෙකක් තුනක් මේක එකපාරට මේ වගඩුව මාරු මේ කට්ටියට මතක් වෙලා එකපාරටම තහනම් කරපු එක වැරද්දනේ. අපි මෙච්චර කාල භාවිතා කරානේ. මේ එකපාරට වගඩුව මාරු එකපාරට මැරෙනවා මේක දැන දැනක් භාවිතා කරා. නේ? ඉතින් ඕක තව ටිකක් කල් භාවිතා කරන්න තිබ්බ ක්‍රමයෙන් අඩු කරමු. ඊට පස්සේ එයස්සේ කාබනික විතර ටික ටික වැඩි කරන්න තිබ්බා. නේ? එහෙම පිළිවෙලකට කරන්න ඕන වැඩක් මේ නිකන් අනා ගැනීමක් වුණා අන්තිමට හරි සංකල්පය හරිත සංකල්පය කියන වචනේ මිනිසුන්ට එපා වෙන මට්ටමට අනා ගැනීමක් වුණා අවසානයේ. හරිද? කොහොම හරි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා මොනවා හරි ක්‍රමයකින් අවසානයේ කාබනික ගොවිතැනට ගොවියෝ උරු වෙනවනම් ඒක ලොකුම දෙයක්. නේ? අපි රටවැසියෝ විදිහට අපි ලොකුවට හිතන්නේ සතුරු වෙන කාරණාවක් තමයි කාබනික ගොවිතැන කොහොම හරි තව අවුරුදු දෙකක් යනකොට මිනිස්සුන්ට උරු වෙනවා නම්. නේ? ඒතර අපිට නම් දැන් කැවිලි ඉවරයි අපේ ළමයින්ට ඔයාලට ඒ කාබනික ගොවිතැනේ නිපදවන ආහාර ලබා ගන්න පුළුවන් නම් අනාගතයේ ලෙඩ රෝග අඩු කර ගන්න පුළුවන් ප්‍රධානම හේතුවක් වේවි. හරි. එතකොට මේ කෘෂිකාර්මික භාවිතයේ කාබනික ගොවිතැන කියලා කියන්නේ හරිත සංකල්පය එකක් විතරයි. නේ? හරිත සංකල්පය කියලා කියන්නේ පරිසරයට ස්වභාවික පරිසරයට අවම හානි වන අයුරින් හෝ හානි නොවන අයුරින්. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ස්වභාවික පරිසරයට හානි නොවන අයුරින් හෝ අවම හානි වන අයුරින්. ඒක රසායනික පොර භාවිතා කරාම හානිය වැඩි වෙන ස්වභාවික පරිසරයට. ඒකනේ කාබනික පොර භාවිතා කරන්න කියන්නේ. පසට හානිය වැඩි පස මැරෙනවා රසායනික පොර. නේ? ඒක නිසා තමයි කාබනික පොර භාවිතා කරන්නේ. ඒකම ස්වභාවික පරිසරයට හානි නොවන හා අවමානි වන අයුරින් තව කුෂාර්මික ක්‍රියාවලිය භාවිතා කරන්න පුළුවන්. ඒ තමයි අර මේ අපි අර කියමු ජල කළමනාකරණය. ඒකත් වැදගත් නේ. ජල කළමනාකරණයත් වැදගත්. හරිත සංකල්පය යටතේ කොහොමද ජල කළමනාකරණය කරන්නේ කියලාත් අපි කිව්වා. වැස් ජලය පුළුවන් තරම් එක්රැස් කළ ප්‍රයෝජන ගන්න. බින්දු ජල සැපයීම මගින් අර ජලය අපතේ යන එක අවම කරගන්න. ජලය කියන්නේ ස්වභාවික සම්පතක්. ඒතර මේකටත් අපි පුළුවන් තරම් වෙන හානි අවම කරගන්න. ඒක නිසා තමයි බින්දු ජල සැපයීම. ශාකයේ මුලටම ජල බින්දු සැපේන විදිහට අපි වැඩ කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ජලය යොදන්න ඕනේ කියලා කියන වගාවට. නේ? ඒතර ඒ ක්‍රියාවලිය මගින් අපිට පුළුවන් කාබනික ගොවිතැන ඉදිරියට ගෙන යන්න නැත්නම් මේ කෘෂිකාර්මික ක්‍රියාවලිය හරිත සංකල්පය ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව කෘෂිකාර්මික ක්‍රියාවලිය හරිත සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි භූමි කල්පනාකරණය කියලා කියන්නේ. භූමි කල්පනාකරණය. එතන අපි ඔයාලට මතක ඇති කෘෂිකාර්මික ක්‍රියාවලිය ප්‍රධාන මාතෘකා තුනක් යටතේ වර්ග කරා. කෘෂිකාර්මික ක්‍රියාවලිය ප්‍රධාන මාතෘකා තුනක් යටතේ වර්ග කරා. ඒ තමයි ජල කල්පනාකරණය, භූමි කල්පනාකරණය සහ පසු අස්වනු තාක්ෂණය කියන මාතෘකා තුන හරිත සංකල්පය අනුව යොදා ගන්න විදිය ගැන තමයි කතා කරමින් පවතින්නේ. එහෙනම් අපි මේ වෙනකොට ජල කල්පනාකරණය ඉවර කරා. කාබනික ගොවිතැන කියන කොටස ඉවර කරා. අපි ඊළඟට ලියාගමු මාතෘකාව භූමි කළමනාකරණය. භූමි කළමනාකරණය. භූමි කළමනාකරණය. භූමි කළමනාකරණය. හරි. එතකොට අපි බලන්න ඕන භූමියෙන් උපරිම ඵලදායීතාව ලබා ගන්න. භූමිය කළමනාකරණය කරනවායි කියලා කියන්නේ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. භූමියට හානි නොකර. භූමියට හානිය අවමවන අයුරින් අපි භූමිය ප්‍රයෝජන ගන්නවා. එතකොට දැන් අපි වගාවක් කරනකොට ඇත්තටම අපේ ඔය වගාව මේ ඔය දැන් අපි දැන් මේක මේ වාණිජමය වගාවක් කියලා. ඒ කියන්නේ විකුණන්න කරන වගාවක්. ගෙදර කන්න වගාවකදී නම් ඒ තරම්ම ඒ භූමිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. වාණිජමය වගාවකදී අපි වැඩි ඵලදාවක් අරගෙන ඒව විකුණලා මුදල් හම්බ කරන්න එතන බලාපොරොත්තු තියෙන්නේ. එහෙනම් භූමිය කළමනාකරණය කරන විදිය ගැන අපි දැනගෙන ඉන්න ඕන. හරිද? කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඒතර එකක් තමයි භූමි කළමනාකරණයේදී ක්‍රම කීපයක් තියෙනවා. ඒකක් තමයි අර මිශ්‍ර භෝග වගාව. නේ? මිශ්‍ර භෝග වගාව. මම හිතන්නේ ඒක අපි කියලා දුන්න පොඩ මට මතකයි දැන් ටිකක් කියලා දුන්නා වගේ මිශ්‍ර භෝග වගාව කියලා කියද්දී එක භෝග වර්ගයක් විතරක් වෙනුවට තවත් භෝග වර්ග දැන් ඔයාලා නුවරඑළිය ප්‍රදේශයේ ගිහිල්ලා තියෙනවනම් කැරට් ලීක්ස් එක ගොඩේ වගා කරලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් එක ශාකයක් එක භෝගයක් ඉඳලා ඒ ඉඩ ටිකක් තියරනේ ඊළඟ
පැලේ ඉඳන් උන අපි දන්නවනේ එහෙම. මේ පැල දෙයක් අතර යම් කිසි පරතරයක් තියෙනවා. එහෙම පරතරයක් තියෙන හේතුව අර ශාකයේ මුල් වලින් ලබා ගන්න පෝෂක ගන්න ප්‍රදේශයක් තියෙනවා. ඒතර ඒ ප්‍රදේශය තුල අනිත් ශාකයක් ආවොත් ඒ පෝෂක ටික එයාට හම්බ වෙන්නේ නැහැ. ඒකෝර ශාකේ බාල වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි අර අපි කියන මිශ්‍ර භෝග වගාවේදී එක ශාකයක් වගා කරනවා එයාට අවශ්‍ය පෝෂක ටික ඒ ටිකෙන් ගන්නවා. හැබැයි දැන් ඊළඟ එක්කෙනා වගා කරන්නේ ඒ වර්ගයේ ශාකයක් නෙවෙයි වෙනත් වර්ගයේ ශාකයක්. එතකොට එයා ළඟ හිටියට මෙයා උරා ගන්න පසේ පෝෂක නෙවෙයි ඊළඟ එක්කෙනා උරා ගන්න. එයාට වෙන ටිකක් උරා ගන්න තියෙනවා. මොකද එයා වෙන වර්ගයක්. ඒ වගේ මාරු කර කර නුවරඑළියක හැම අස්සකම ඉඳලා තියෙනවා. අයින් වල සලාද පොළ ඉඳලා තියෙනවා. නේ? මේ හොඳටම මිශ්‍ර භෝග වගාව ක්‍රියාත්මක කරන අවස්ථාවක් තමයි නුවරඑළිය ප්‍රදේශවල යම් වගාවන් කියලා කියන්නේ. ඒතර ඒ වගේ වෙන්න ඕනේ. ඊට අමතරව ශස්‍ය මාරු ක්‍රමය. ශස්‍ය මාරු ක්‍රමය කියන්නේ කන්නේන් කන්නේට භෝග වර්ග වෙනස් කිරීම කියන අදහස. කන්නේන් කන්නේට භෝග වර්ග වෙනස් කරන මේ කන්නේ එක භෝග වර්ගයක් වගා කරා නම් ඊළඟ කන්නේ වෙනත් භෝග වර්ගයක් වගා කරනවා. ඒතර මේ කියනතර පසේ පෝෂක ප්‍රමාණය අර ඉස්සෙල්ල භෝග වර්ගයට උරාගත්ත පෝෂක නෙවෙයි දෙවෙනි භෝග වර්ගයට උරා ගන්න. ඒතකොට දෙකේදීම වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. නේ? ඵලදාව වැඩිපුර ගන්න තමයි මේ වගේ ක්‍රම අනුගමනය කරන්න භූමි තාක්ෂණය යටතේ. එතකොට මේට අමතරව තව ක්‍රමයක් තමයි මේ වැඩි දියුණු කළ නේ අපි කියනවා මේ දියුණු ශාක වගා කරන්න දියුණු භෝග වර්ග. දියුණු කියන එකේ මෙතන අදහස් තියෙන්නේ වැඩි ඵලදාවක් සහ ඵලදාවේ සයිස් එක. ගෙඩියක සයිස් එක වැඩි. නේ? අර වර්තමාන දෙන්නේ හයිබ්‍රිඩ් කියලා අපි කියන්නේ නේ හයිබ්‍රිඩ් දෙමුම් කියලා කියන්නේ මේවා. ඒකට වැඩි ඵලදාවක් මේකෙන් ලැබෙනවා අපිට. හරිද? ඒතර අපි කඩේකට ගිහිල්ලා ගෝවා මිලදී ගන්නකොට අපි දකිනවා ඉස්සර කරවිල පොඩි සයිස් එක දැන් තියෙන කරවිල කරවල සයිස් එක පතෝල වැටකොළු මේ හැම එකකම වම්බඩු නේ මේ හැම එකකම පෙර තිබිච්ච ප්‍රමාණයට වඩා දැන් අලුත් ඒවා හැදෙනවා. ඒ වගේම තමයි වැඩි ඵලදාවකුත් හැදෙනවා. ඵලදාව වැඩි කරගන්න පුළුවන්. හරි මේ වගේ විවිධ ක්‍රම දියුණු කරලා තාක්ෂණික ක්‍රම දියුණු කරලා ඉවර වෙලා අන්න ඒවා A B වර්ග වගා කරන්න පුළුවන් නම් අපිට වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. ඒකත් භූමි අසරුවකට ගොඩක් බලපානවා. හරිද? ඒ වගේම තමයි භූමිය කළමනාකරණය කරනකොට අපි දැනගන්න ඕන පස සෝදා යාම අවම කරගන්න. මේවත් අපි හරිත සංකල්පයෙන් කරන්නේ. පරිසරයට අවම හානි වන අයුයි. ඒතර පස සෝදා යන අවම විදිහට ගල් වැටි, කඳු ප්‍රදේශයක වගා කරන විදිය නේ මේ ඊළාට ඒවයි ජලය රැස් වෙන විදිය දැන් අපි ඔය කුඹුරු එහෙම හදනකොට වාර දැකලා තියෙනවා කඳු ප්‍රදේශවල යනකොට කුඹුරු අපි කියන්නේ හෙල්මල් ක්‍රමයට කුඹුරු හදනවයි කියන්නේ නේ හෙල්මල් ක්‍රමයට තමයි කුඹුරු හදලා තියෙන්නේ. එතකොට මේකෙදී වතුර කුඹුරකට සපයනකොට පල්ලෙහාම කුඹුරට නෙවෙයි ඉස්සර වතුර දෙන්න ඕනේ. උඩම කුඹුරට. ඒතර ඒකෙත් තියෙනවා ඒකට වතුර දීලා එයාලා ඒක වැඩ කරගෙන ඊළඟට වතුර ටික ගන්නවා දෙවෙනි කුඹුරට. දැන් දෙවෙනි කට්ටිය වැඩ කරනවා. එහෙම පිළිවෙලට තමයි වතුර දෙන්නේ. ඉස්සෙල්ලාම යටම කුඹුරට වතුර දුන්නොත් එimhe වතුර ටික ආයි උඩ කට්ටියට දෙන්න විදියක් නැහැ. නේ? මෙන්න මේ වගේ වගා කිරීමේදී ක්‍රමවේදයක් තියෙනවා සහ ජලය සැපයුමත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. හරි. එතකොට ඔන්න භූමි කළමනාකරණය කරන විදිහේ තියෙන ටිකක් වැදගත් කරුණු අපි ඉස්සෙල්ලා ඒක ලියාගෙන ඉමු. ලියාගෙන භූමි කළමනාකරණය යටතේ ඒක යටතේ ලියා ගන්න මෙහෙම. භූමිය භාවිතා කිරීමේදී භූමියට අවම හානි වන අයුරින්
වගා කටයුතු සිදු කිරීම. වගා කටයුතු සිදු කිරීම. වගා කටයුතු සිදු කිරීම. භූමි කළමනාකරණය වේ. භූමි කළමනාකරණය වේ. වගා කටයුතු කිරීම සඳහා අපි කිව්වේ කවුද අපි ලියපු කෙනෙක්ගෙන් අහමු නැත්නම් මට මතක නැහැ දැන් මොකද කිව්වේ කියලා මුලින්ද අශානි මාෂා කියමු බලන්න මොලේ දැන් මොකද්ද අපි කිව්වේ කියලා අශානි මාෂා භූමිය භාවිතා කිරීමේදී භූමියට අවම හානි වන අයුරින් වගා කටයුතු සිදු කිරීම හරි භූමිය භාවිතා කිරීමේදී භූමියට අවම හානි වන අයුරින් භූමිය භාවිතා කිරීම නැත්නම් භූමිය භාවිතා කිරීමේදී භූමියට අවම හානි වන අයුරින් වගා කටයුතු සිදු කිරීම භූමි කළමනාකරණය වේ. හරි අපි ලියාගමු අලුත් රූල් එකකින් මෙන්න මේ තාමත් ලියන්නේ භූමි කළමනාකරණය යටතේමයි. තාමත් ලියන්නේ භූමි කළමනාකරණය යටතේමයි. අලුත් රූල් එකකින් ලියා ගන්න. භූමි කළමනාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු. භූමි කළමනාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු.
හරිනේ. අපි ලියාගමු එකින් එක. පළවෙනි එක ලියා ගන්න. කඳු බෑවුම් සංරක්ෂණය කළ යුතුය. කඳු බෑවුම් සංරක්ෂණය කළ යුතුය. මොකද කඳු බෑවුම් වල වගා කරාම වෙන්නේ මොකද්ද? නායෑමේ අවදානමක් එන්න පුළුවන් නේ. කඳු බෑවුම් සංරක්ෂණය කළ යුතුය. ඊළඟට ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගැනීම නේ. ඊළඟ කාරණාව ලියා ගන්න. ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගැනීම. ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගැනීම. හරි. එහෙනම් ඔන්න අපි මේ කතා කරමින් ඉන්නේ භූමි කළමනාකරණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. දැන් අපි දෙකක් ලියුවා. එකක් තමයි බෑවුම් ප්‍රදේශ වගා කටයුතු වලට යොදා ගන්න හොඳ නැහැ. අනිත් එක තමයි ජල පෝෂක ප්‍රදේශ. ඒ කියන්නේ මේ ජලය අර ගංගාවල් ආරම්භ වෙන තැන් ඒ වගේ ඒවා නේ. මේ වගේ ප්‍රදේශ වගා කටයුතු වලට යොදා ගන්න හොඳ. දැන් තේ වගාවෙන් බොහෝ වෙලාවට මේ ප්‍රදේශවල කරන්නේ ඒ වගේ ප්‍රදේශ. ඒ වගේ තැන්වල. ගංගාවල් ජල උල්පත් වැඩි ඒ වගේ ප්‍රදේශවල වනාන්තර එලි කරාම ඒවා එලි කරලා මේ වගාවන් කරාම මොකද වෙන්නේ? ජල පෝෂක ප්‍රදේශ නැති වෙලා යනවා. ජල උල්පත් හිඳිලා යනවා. ඒතොර ඒකෙන් වෙන්නේ මොකද්ද? ජලය නැත්නම් ලංකාවේ තියෙන ගංගාවල් වල ඒ තියෙන ධාරිතාවල අඩු වෙන්න පුළුවන්. ඒක ලොකු බලපෑමක් වෙනවා අපේ භූමියට. සමස්ත රටකට නැත්නම් සමස්ත භූමියට. හරි. ඔය දෙකක් කිව්වා. පිට අමතර තව එකක් ලියා ගන්නකො. තව එකක් ලියා ගන්න. වගා භූමිය තුල අතුරු භෝග වගා කිරීම. වගා භූමිය තුල අතුරු භෝග වගා කිරීම. වගා භූමි තුල අතුරු භෝග වගා කිරීම. හරි. එතකොට අපි ඔය කීපයක් තමයි කිව්වේ. හරිද? කීපයක් තමයි කිව්වේ. ඊළඟට තව තියෙනවා මේකට අපිට එච්චර ලොකු විස්තර ඕන වෙන්නේ නැහැ. සරල කාරණාටියක් දැනගත්තන් ඇති. පසක තියෙන ගුණාත්මක භාවය රඳවා ගන්න කරන්න ඕන දේවල් මේවා පිළිබඳව තියෙනවා. අපි ඒ තරම් ලොකුවට නැතුව සරල කාරණා ටිකක් ලියා ගන්න. අච්චුපතේ තියෙනවා කාරණා සේරම. ඒව සේරම ආයෙ ලියනකොට ලියන්න ගියොත් මේක තේරුමක් නැහැ. වදේකුත් වෙනවනේ. අපි ලියාගමු අලුත් රූලකින් මෙන්න මෙහෙම. අලුත් රූලකින් ලියා ගන්න. භූමි කළමනාකරණයෙන් අත්කරගත හැකි වාසි කියලා කියන්නේ. භූමි කළමනාකරණයෙන් අත්කරගත හැකි වාසි.
භූමි කළමනාකරණයෙන් අත්කරගත හැකි වාසි. හරි. මේ සෙන්සුවර ක්ලාස් 3 7:30ට දානවා බොහෝ විට 7:38 ওই ටයිම් එක වේවි. හරි. ඊළඟට දැන් අපි ලියාගමු වාසිය නම්. ඒ කියන්නේ මේ භූමි කළමනාකරණයෙන් අත් කරගත හැකි වාසියනේ අපි ලියා ගන්න පළවෙනි එක. නිෂ්පාදන වියදම අඩු කරගත හැකි වීම. නිෂ්පාදන වියදම අඩු කරගත හැකි වීම. නිෂ්පාදන වියදම අඩු කරගත හැකි වීම. හරි. දෙවෙනි එක ලියාගනිමු. පරිසරයට සිදුවන හානි අවම වීම. පරිසරයට සිදුවන හානි අවම වීම. පරිසරයට සිදුවන හානි අවම වීම. ඊළඟ ලියාගනිමු. ඊළඟ ලියාගන්න. ස්වභාවික සම්පත් ආරක්ෂා වීම. මොකද අපි වසරට අවම හානි වන අයුරුනේ කටයුතු කරන්නේ නේ. ඒක නිසා ස්වභාවික සම්පත් ආරක්ෂා වීම. ස්වභාවික සම්පත් ආරක්ෂා වීම. ස්වභාවික සම්පත් ආරක්ෂා වීම. හරි. ඊළඟට ආපදා අවම වීම. ආපදා අවම වීම.
ආපදා අවම වීම. හරි. එහෙනම් අපි ඔය කිව්වේ වාසි කීපයක්. දැනට ලියාගමු අලුත් රුලකින් ආයසර ලියාගන්න. භූමි කළමනාකරණයේදී කළ හැකි වගා ක්‍රම කියලා ලියන්න. භූමි කළමනාකරණයේදී කළ හැකි වගා ක්‍රම. භූමි කළමනාකරණයේදී කළ හැකි වගා ක්‍රම. භූමි කළමනාකරණයේදී කළ හැකි වගා ක්‍රම. අපි ලියමු අංක 1 මිශ්‍ර භෝග වගාව. අංක 1 මිශ්‍ර භෝග වගාව. මිශ්‍ර භෝග වගාව. මිශ්‍ර භෝග වගාව. अंक देख शस्य मारु प्रमेय मन देरुण लिया है देरुण ना ओन है वार्क शस्य मारु प्रमेय ශස්‍ය මාරු ක්‍රමය ඊළඟට ජෛව තාක්ෂණයෙන් වැඩි දියුණු කළ භෝග වගාව ජෛව තාක්ෂණයෙන් වැඩි දියුණු කළ භෝග වගාව ජෛව තාක්ෂණයෙන් වැඩි දියුණු කළ භෝග වගාව හරි අපි එතනින් පස්සේ යනවා ඊළඟ කාබනික මේ කෘෂිකාර්මික ක්‍රියාවලියේ ඊළඟ පියවරට කෘෂිකාර්මික ක්‍රියාවලියේ ඊළඟ පියවරට අපි යනවා ඒ තමයි පසුවස්සරු තාක්ෂණය කියන එක. දැන් ඒකෝර අපි නැවත මේ මාතෘකා ටික හරියට පිළිවෙලට මත තියාගන්න පුළුවන් නම් හරිද? හරිත සංකල්පය යොදා ගන්න පුළුවන් අවස්ථාවල්නේ ක්‍රියාවලිය කතා කරන්නේ. එතකොට ඒක අපි කොටස් දෙකකට බෙදලා කෘෂිකාර්මික ක්‍රියාවලිය සහ කාර්මික ක්‍රියාවලිය කෘෂිකාර්මික ක්‍රියාවලියට තමයි කාබනික ගොවතැන ඊළඟට ගත්තොත් එහෙම ජල කළමනාකරණය භූමි කළමනාකරණය සහ දැන් කතා කරන අතර පසුවස්සනු තාක්ෂණය ඔය හතර අයිති වෙන්නේ කෘෂිකාර්මික ක්‍රියාවලියට. එහෙනම් අපි ලියාගමු මාතෘකාව පසු අස්වනු තාක්ෂණය. මාතෘකාව ලියා ගන්න පසු අස්වනු තාක්ෂණය. පසු අස්වනු තාක්ෂණය.
හරි. අපි යන පසු අසම තාක්ෂණයට පොඩ්ඩක් බලමු. මොකද්ද මේ කියන්නේ කියලා. ඒතර අපි කිව්වා පසු අසම තාක්ෂණ මම හිතනවා මම ටිකක් පැහැදිලි කිරීම කරා. අස්සම් නෙලා ගැනීම, ඒ වගේම නෙලාගත් ඒවා අසුරන විදිය, ඒ වගේම ඒවා ප්‍රවාහණය කරන විදිය, ඒ වගේම වෙනදාම විකිණීම. මෙන්න මේ අවස්ථා හතර පසු අස්සම් තාක්ෂණයි. අස්සම් නෙලා ගන්න එක, අස්සම් ටික අසුරන විදිය, ඒ වගේ මේක ප්‍රවාහණය කරන විදිය සහ එක විකිණීමේදී ගබඩා කරන විදිය. මෙන්න මේ හතර පසු අසම තාක්ෂණයේදී අපි හරිත සංකල්පේ කියන්නේ මෙතන මොකද්ද වෙන්නේ? අපි ඉතින් භූමි කළමනාකරණය කරලා ජල කළමනාකරණය කරලා කාබනික ගොවිතැන සිද්ධ කරලා ඉවර වෙලා වගා කරලා පළදාව නිලාගත්තට පස්සේ ඒ පළදාව හානි වෙනවා නම් අපේ ඇති. අසුම් නිලාගත්තට පස්සේ එතකොට අර කරපු වැඩේ තේරුමක් නැහැ. මේ හරිත සංකල්පේ ක්‍රියාත්මක වුන්නේ නැහැ එතකොට. එහෙනම් දැන් අපි බලා ගන්න ඕන හරිත සංකල්පයේ වැඩේ අවසාන වෙනකම්ම තියාගන්න විදිය. කියන්නේ අස්සම නෙලා ගන්න සහ නෙලා ගත්තට පස්සේ මොකද්ද කරන්න ඕන ටික. හරි. දැන් අපි නිකමට හිතමු තේ කියලා තේ දල් දැන් ඔයාලා බලන්න මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා දළු ප්‍රවාහණය කරන්න නීතියක් ගෙනවා. ඒ තමයි ගෝණි වල අසුරන්න එපා. දළු ගෝණි වල අසුරන්න එපා. දළු ගෙනියන්නේ මොකද? දෙනම තියනවා පෙට්ටි. කූඩ. මේ කූඩ වල තමයි අසුරන්න කියන්නේ. ඇයි ඒක හේතුවක්? ඒ හේතුව තමයි දළු ගෝණි වල දාලා ඔයාලා ගෙවල් බලන් දළු එහෙම තියෙනවා නම් ගෝණි වල දාලා තෙරපල තද කරලා පොඩි කරලා තමයි දළු ටික ගන්න. ඒතර මේකෙදි ඒකේ නිෂ්පාදනය කරන තේකොළ වල ආදායතාව අඩු වෙන්න පුළුවන්. වටිනාකම අඩු වෙන්න පුළුවන්. නේ? ඒක නිසා තමයි දළු ටික පොඩි නොවන විදිහට අපි ෆැක්ටරියට ගිහලා බාර දෙන්න ඕන. ඒතර මේවා ගෙනාවේ අර ඒ වගේ නීති ඔය හරි සංකල්පයේ එක්තරා යම් අවස්ථාවල්. හරි සංකල්පය කියලා කියන්නේ නැහැ. නමුත් ඒ වගේ දේවල් වෙන්න ඕන දේවල්. දැන් නුවරඑළියේ ඉඳන් නැත්තම් බදුල්ල දඹුල්ලේ ඉඳන් එළවලු කියනවානේ මෙහාට ඒ ගේනකොට බලන්න ගේන විදිය නේ මහා ගෝණි වල දාලා පුරවල ඔබල ඒ විදිහට තමයි කියන්නේ. ඒතකොට ඒව ඇතුළේ සමහර නරක් වෙච්ච එළවලුත් තියෙනවා. ඒව හොඳ එළවලුත් එක්ක අවලං වෙනවා. ඒවත් ඉක්මන නරක් වෙනවා. පොඩි වෙනවා, තැලෙනවා නේ. ඒතර බලන්න ඒව ගේන්න ඕන විදිය මොකද්ද? දැන් මේකෙන් කොච්චර හානියක් වෙනවද අපතේ යනවද? ගන්න ඒ අස්වැන්නේ නේ. ඒතර මේ සියල්ල බලපානවා අපේ යම් දේවල් වලට බලපාන මුදලට බලපාන පුළුවන් නේ. මොකද ආහාර හිඟයට බලපාන පුළුවන්. හරිද? මේ සියලුම දේවල් වලට ඒව බලපානවා. ඒක නිසා පසු අසම තාක්ෂණ කියන්නේ අනිවාර්ය දෙයක්. ඒ වගේ මේක ගෙනල්ලා විකුණනකොට පවා නිවැරදි උෂ්ණත්වවල තියෙන්න ඕන නේ. ඊළඟට ඒව ඩවුන් ගතේ විදිහට තියාගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරිද? ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම අපි දැනගන්නවත් වෙන්න ඕන. හරි. අපි එහෙනම් ලියාගන්න මෙන්න මේව ලියාගන්න. පසු අස්වනු තාක්ෂණයට පහත ක්‍රියාවලිය අයත් වේ. පහත ක්‍රියාවලිය අයත් වේ. හරි ලියාගන්න අංක 1 ලියාගන්න. අස්වනු නෙලා ගැනීම. ඊළඟ අස්වනු ඇසිරීම. අස්වනු ඇසිරීම. ඊළඟ අස්වනු ප්‍රවාහණය.
අස්වනු ප්‍රවාහනය. අස්වනු ප්‍රවාහනය. ඊළඟට අස්වනු විකිණීම. අස්වනු විකිණීම. හරි. එතකොට ඔන්න ඔය අවස්ථා හතර ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම පසුවස්ම තාක්ෂණයේදීනේ. එතකොට ඔයයින් ඒවා හරියට කරොත් අස්වැන්න අපත යන්නේ නැතුව මිනිස්සුන්ට භාවිතා කරන්න පුළුවන්. හරි. අපි එතන යටතේ ඒක යටතේ එච්චර ලොකුවට ලියන්න යන්නේ නැහැ. ඔය ගැන අවධානය දෙන්න ඕන කියන එක තමයි කියන්නේ. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රධාන මාතෘකාවට. හරිත සංකල්පය යොදා ගන්න පුළුවන් කෘෂිකාර්මික ක්‍රියාවලිය ඉවරයි. අපි යනවා ඊළඟට හරිත සංකල්පය යොදා ගන්න පුළුවන් කාර්මික ක්‍රියාවලිය කියන මාතෘකාවට. කාර්මික ක්‍රියාවලිය. ලියා ගන්න ප්‍රධාන මාතෘකාවක් කාර්මික ක්‍රියාවලිය. කාර්මික ක්‍රියාවලිය. කාර්මික ක්‍රියාවලිය. එතකොට අපේ ඊළඟ පාඩම තරංග පරාවර්තනය හා වර්තනයනේ. 15 වෙනි පාඩම. ඒක ටියුට් එකකින් තියෙන්නේ කරන්න අපිට. ටියුට් එකක් තියෙන මම මේ ටියුට් එක අද දවස් ඇතුළත දාන්නම් ඔයාලා ගෲප් එකට. ඔයාලා ඒක අනිවාර්යයෙන්ම print කරගන්න සෙල්ස් ප්‍රාග පන්තිට සහභාගී වෙන්න ඉස්සෙල්ලා. හරිද? ටියුට් එක මම අද දවස් ඇතුළත කොහොම හරි ගෲප් එකට දාන්නම්. ඔයාලා ඒක print කරගන්න ඕන. ඊළඟට තවත් කාරණාවක් දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒ තමයි අපි අලුත් දෙයක් පටන් ගත්තා. ඒ කියන්නේ මේ ළමයිගේ මේ තියෙන ඔය යම් හැකියාවන් වර්ධනය කරන ඊළඟට විද්‍යා ප්‍රැක්ටිකල් ගෙදරදී කරලා ඒක වීඩියෝ කරලා මේ හැකියාවන් වර්ධනය කරන්න පොඩි අවස්ථාවක්. ඒ තමයි ඔයාලටම අවස්ථාවක් දෙනවා. ඔයාලා කැමති විද්‍යා පරීක්ෂණයක් නව වසරේ අච්චුපතේ තියෙන හෝ ඊට වඩා අඩු වසරක අච්චුපත හරි වැඩි වසරක කමන්නේ ඒකේ තියෙන යම් පරීක්ෂණයක් කරලා මොනවා හරි ගෙදරදී කරන්න පුළුවන් පොඩි පරීක්ෂණයක් තෝරගෙන විනාඩියක දෙකක කරන්න පුළුවන් පරීක්ෂණයක් තෝරගෙන ඒක වීඩියෝ කරලා මට ඒ වීඩියෝ එක එවන්න මම ඒක මගේ YouTube නාලිකාවට දාලා ඒක ප්‍රචාරය කරලා දෙනවා. හරිද? එතකොට මේ වෙනකොට අපිට 6 වසර ළමයි තමයි ඉස්සෙල්ලාම වීඩියෝ එක. දැන් මේක කොට එවලා තියෙනවා 6 වසර වීඩියෝ 4-5ක් මගේ YouTube channel එකට කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ ටික බලන්න නිකමට වගේ එකක් දෙකක් අද දවස් තුල පෙන්නන්න කොහොමද ළමයි මොනවද 6 වසර ළමයි කරලා තියෙන දේවල් කියලා. එතකොට ඔයාලට පුළුවන් තමන්ගේ අදාළ වැඩේ කරන්න. එතකොට ඔයාගේ නමින් ඒ වීඩියෝ එකට නමක් දාලා කියන්නේ මම දානවා මොකද්ද මාතෘකාව කියලා. ඒක මම දාලා ඔයාගේ නම දාලා වීඩියෝ එක මේ මගේ YouTube channel එක කරා ප්‍රසිද්ධ කරගෙන මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. එතකොට ඒක බලන්න ඔයාලට පුළුවන් විද්‍යාව ඉගෙන ගන්න ඕනම ළමයට පුළුවන් ලංකාවේ ඕනම කෙනෙක්ම හිතන අපි වායු ප්‍රසාරණයේ මාතෘකාවට දාලා කරා කියලා. එතකොට කවුරු හරි වායු ප්‍රසාරණ සම්බන්ධ මොනවාද දේවල් සර්ච් කරොත් ටක් ගාලා අපේ වීඩියෝ එකත් එතනට යනවා. මේ ඔයා ඉන්න වීඩියෝ එකට එතනට යනවා. ඒක නිසා ඒ වගේ අලුත් දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි. අපි අන්න මම හිතන්නේ මේක ප්‍රථම වතාවට තමයි ළමයින් ධම්මලා නැත්නම් ළමයි ප්‍රැක්ටිකල් කරන වීඩියෝ. සාමාන්‍යයෙන් කරන්නේ අපි ගුරුවරු හෝ වෙන රටවල් වල වීඩියෝ ළමයින්ට පෙන්නන එකනේ. දැන් අපි ප්‍රථම වතාවට ළමයි ප්‍රැක්ටිකල් ගෙදරදී කරලා තමන්ගේ අවට තියෙන උපාංග භාවිතා කරලා ඒව වීඩියෝ කරලා ඒක YouTube channel එක කරා ප්‍රකාශ කරනවා. එතකොට ලංකාවේ අනිත් ළමයින්ට පුළුවන් ගෙදරදී ඒවට ඒවා අත්දැක බලන්න. මොකද ගෙදරදී කරපේවනේ මේව. ඕනම ළමයට කරන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. හරි මම නිකමට වගේ එකක් පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට කොහොමද ළමයි කරලා තියෙන්නේ කියලා. ඒතර ඔයාලට පුළුවන් ඒ ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න.
ඒතකොට මේ තියෙන අපේ YouTube channel එක ඒකේ අපි නිකමට වගේ කරපු වීඩියෝ එකක් දෙයක් පෙන්නනවා. දැන් මෙන්න මේ දරුවා වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියන. හරි. ඒතර මේ වගේ මේ තියෙන්නේ ඒ වගේ කරපු එක වීඩියෝ එකක් නේ ළමෙක් කරපු එක වීඩියෝ. ඒතර මේ තව ළමෙක් හොඳටම හදලා තියෙනවා මේ වීඩියෝ එක කාට හරි කියලා මේ. ඒ එයා හදපු එක. ඒ තව ඒ වගේ වීඩියෝ එකක් නේ. ඒතර අපි තව මූණ පේන්න නැතුව වුණත් ප්‍රශ්නයක් නැහැ නේ. ඒතර මේ මෙතන තියෙනවා ඝන ප්‍රසාරණය. මෙයා මූණ පේන්න නැතුව කරලා තියෙනවා. ඔය වගේ තියෙන්නේ මෙතන තව වීඩියෝස් තියෙනවා. හරිද? තව වීඩියෝ තියෙනවා. මේ සරල වීඩියෝ තමයි ළමයි අපිට හදලා එවලා තියෙන්නේ. එතකොට මේවා ගත්තොත් එයා මේවා ඒතකොට ළමයින්ට පුළුවන් ඉදිරි දවසකදී මේවා ආයෙ බලන්න නේ. මෙන්න මම කරපු එකක් මම පොඩි කාලේ කරපු වීඩියෝ එකක් ඒ වගේ එහෙම කරන්න පුළුවන්. ඊට අමතරව මටත් ඉදිරි පන්තිවලදී 10 වසරේ උගන්වනකොට ලබන අවුරුද්දේ මම ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. මට පුළුවන් මේ ඉන්නේ ගිය අවුරුද්ද ළමයි කරපු
මෙන්න මේකට දාලා ප්‍රැක්ටිකල් එක කියලා මේක දාලා පෙන්නුවම ළමයි හැමෝටම වැඩි තේරෙනවා කොහොමද කරන්නේ කියලා. ළමයින්ගේ භාෂාවෙන්. මොකද ළමයින් මේක කරන්නේ. ඔයාලට පුළුවන් 9 වසරට අදාළව මේ අදාළ 9 වසර තියෙන ප්‍රැක්ටිකල් එහෙම තියෙනවා නම් ඒව කරන්න. හරිද? හරි. දැන් අපි එන අපේ මාතෘකාවට කාර්මික ක්‍රියාවලිය කියන මාතෘකාව තමයි අපි ලියාගන්නේ කියලා කිව්වේ. කාර්මික ක්‍රියාවලිය. ඒතර මේකේ යටතේ කොහොමද හරිත සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දැන් කතා කරන්න හදන්නේ. හරි. කාර්මික ක්‍රියාවලිය යටතේ මාතෘකාව කාර්මික ක්‍රියාවලිය කියන මාතෘකාව අපි තව අනුමාතෘකා කීපයකට බෙදාගෙන තමයි හරිත සංකල්පයේ යොදා ගන්න අවස්ථාව කතා කරන්නේ. ඒක තමයි රසායනික ද්‍රව්‍ය භාවිතය. රසායනික ද්‍රව්‍ය භාවිතය. රසායනික ද්‍රව්‍ය භාවිතය. අනිත් එක තමයි ගොඩනැගිලි ඉදිකිරීම. ගොඩනැගිලි ඉදිකිරීම. අනිත් එක හරිත ප්‍රවාහනය. හරිත ප්‍රවාහනය. මෙන්න ප්‍රධාන කොටස් තුන. හරිද? රසායනික ද්‍රව්‍ය භාවිතය. එතකොට මේක යටතේ මම නිකන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මහ ලොකු දේවල් නෙමෙයි. සරල කාරණා ඉගෙන ගන්න. කාර්මික ක්‍රියාවලිය කියන එක යටතේ මේ මාතෘකා තුන වෙන් කරලා තියෙන්නේ. ඒක හරිත සංකල්පය කියන එකේ තේරුම තමයි අපි අරතිස්සේ මේක ඔළුවට තියාගන්න ඕන. මොකද ස්වභාවික පරිසරයට අවම හානි වන අයුරින් හෝ හානි නොවන අයුරින්. අවම හානි වන අයුරින් හෝ හානි නොවන අයුරින් නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශක සැපසීම හා ඒව ක්‍රියාත්මක කිරීම. මොකද තියෙන්නේ? එතකොට රසායනික ද්‍රව්‍ය භාවිතය කියද්දී අපි එදිනදා ජීවිතය තුළ කොච්චරක් නම් රසායනික ද්‍රව්‍ය භාවිත කරනවද? වගා කඩේ වල නෙවෙයි. අපේ ජීවිතය තුළ අපි ගෙදරදී කොච්චරක් නම් රසායනික ද්‍රව්‍ය භාවිත කරනවද? අපි ගන්න සබන් කැටේ පවා රසායනික ද්‍රව්‍ය. නේ? සබන් කැටේ පවා රසායනික ද්‍රව්‍ය. ඒතර මේ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමේදී වෙන හානි මොනවද තියෙනවද? උදාහරණයක් අපි ගන්න ක්‍රීම් එක ආලේපන වර්ග තියෙනවා විවිධ නේ? ඒ වගේ ආලේපනක් තියෙනවා තොල් ආලේපන සම්මත ඇති කරන ආලේපන මේ වගේ විශාල රූපලාවන්‍ය ද්‍රව්‍ය කියලා අපි ඒවට කියනවා. ඒ වගේම ආහාර වලට එකතු කරන දේවල් මේකට තියෙනවා. වර්තමානයේ මොනවද අපි කෑමකට දාන්නේ සියල්ලම හරිත සංකල්පයට යාත් වෙනවා. හරිද? හරිත සංකල්පයට මේ සියල්ල යාත් වෙනවා. හරි. ඒ වගේම ගාන තීන්ත මේවත් අයිති. මේවත් අයිති. ඒතර පුළුවන් තරම් භාවිත කරන්න ඕන ස්වභාවික පරිසරයට අවම හානි වන දේවල් ගන්න සඳහා භාවිත කරන්න ඕන. එතන අපි රෙදි සෝදද්දි සබන් කැටේද හොඳ සබන් කුඩුද හොඳ ඒකත් දැනගන්න ඕනේ. සබන් කැටේ සාමාන්‍ය පරිසරයට අයිත කර බවින් අඩුයි. සබන් කුඩු එහෙම නෙවෙයි දීර්ඝ කාලයක් පරිසරයේ නොනැසී පවතින පුළුවන් ජලය තුළ. අපි කියන සබන් කුඩු වලට ක්ෂාලක කියලා. එහෙනම් සබන් කැටේට වඩා ශාලක පරිසරයට හානි කරයි. සබන් කුඩු හානි කරයි. නේ? ඒතර ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව ආලේපන වර්ග ගන්නකොට පුළුවන් තරම් ස්වභාවික ආලේපන වර්ග පාවිච්චි කරන්න කෘත්‍රිමේව නැතුව. එතකොට ස්වභාවික ආලේපන කියන්නේ ඒ කාලේ මිනිස්සු භාවිතා කරපුවා නේ කහ කියයි කහ එහෙම තියෙනවනේ නේ. ඒ වගේ විවිධ ආලේපන වර්ග තියෙනවනේ ඒ කාලේ මිනිස්සු ගාපුවා. ඒ වර්තමානයේ කහ කියලා ඇඩ් එක දානවා මෙන්න කහ මේ හිමාලයේ කාටවත් හොයාගන්න බැරි තැනකින් ගත්ත මේ දේවල් තමයි මේ සබන් කැටේ තියෙනවා. ඔහොම තියෙනවනේ. ටීවී එකේ ලස්සන ඇඩ් දානවා. හිමාලයේ විෂුවරය තමයි මේක. අපෝ ඒක සබන් කැට ලංකාව අපි තුමු ලක්ෂයක් ගෙවුවා කියලා සබන් කැට ලක්ෂය. ඒක සබන් කැට ලක්ෂෙම අර හොරාට හිමාලයේ කියන ආපු ඒවා තමයි තියෙන්නේ. ඒක වෙන්න බැරි දේවල් නෙමෙයි නේ. එහෙනම් මේ ටීවී එකේ යන ඇඩ් වල තියෙන දේවල් බලලා මිනිස්සු රැවටෙන පිරිසක් ඉන්නවා. මේවා බලලා රැවටෙන පිරිසක් ඉන්නවා. ඒකට ටීවී එක ඇඩ් එකක් දාන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕන භාවිතා කරද්දී ඒක ශරීරයට ඇත්තටම හිත කරද කියන එක අපි දැනගෙන සිටිය යුතුමයි. හරිද? ඒක නිසා මතක තියාගන්න මේ දේවලුත් අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න කාරණා මේවත් හරිත සංකල්පයට වැදගත්. ඊළඟ පෞද්ගලික කාලේ දැන් මට මතකයි අවුරුදු 4කට 5කට වගේ උඩදී ආවා මේ එක්තරා ఔෂධ නීතියක් වෙනස් කිරීම නිසා ලංකාවට විවිධ ආලේපන වර්ග ගෙන්නුවා. කිසිම ප්‍රගතියකින් තොරව. ගෝරි කියන ක්‍රීම් ජාතියක් මම නම කිව්වට ඇත්තට අවුලක් වෙන්නේ නැහැ. සාමාන්‍ය නම කියන හොඳ නැහැ. ඒකට මම මෙතන නම කියනවා. මොකද ඒක ශරීරයට ආහිත කරන නිසා. ගෝරි කියන ක්‍රීම් වර්ගයක් ආව ගොඩාක් ගෑල්ලා මේ දවස්වල ඒ ක්‍රීම් එක ආලේප කරනවා. ඒකෙන් යාලා ඉන්නවට වඩා තනිකර සුදු පැහැති බවට පත් වුණා. ඒවට ඔයාලා හඳුනන හැප්පේ ආලේප කරලා ඇති. හැබැයි උනේ මොකක්ද අවසානයේ? ඒක ආලේප කරාම වෙච්ච ප්‍රතිඵල ටික තමයි අවසානයේ මොදුනේ. ඒක ගෑව අය ඒ වෙලාවේ හරි.
දැන් උදාහරණයක් අපි හිතමු O level ලියවන්න දෙසැම්බර් ළමයි O level ලියලා මැයි යනවා A level වලට සමාන ගෑනලා ඉස්කෝලේ. O level ලියපු ළමයාමද මේ මැයි වල ඉස්කෝලේට ආවේ කියලා අඳුර ගන්න බැරි තරම් යා වෙනස් වෙනවා. නේ? අර ගෝරි ක්‍රීම් එක දාලා සම්පූර්ණ විකෘති වෙනවා වෙනවා. සුදු වෙනවා විකෘතිය. හැබැයි යාළගේ තොල් තද කළු පාට ස්වභාවයෙන් යුක්ත වුණා. මොකද ඒ විස පිට කරන්න පටන් ගත්තේ තොල් වලින් මුලින්ම. නමුත් තව අවුරුදු 4-5ක් යනකොට ඔන්න යාළගේ මූණ මේ වෙනකොට බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් ගෝරි යාළක කරතේ. අවුරුදු 5-6කට පස්සේ යාළගේ මූණ සම්පූර්ණ විකෘති ස්වභාවයක් ගන්නවා. මොකද ගෝරි වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඉතා අහිතකර බැරලෝහ වර්ග. බැරලෝහ රසදිය වගේ දේවල් තමයි තියෙන්නේ. හරිද? නමුත් ඒ කාලේ ගොඩක් අය එක රැල්ලකට එක දාගෙන ගියා. නමුත් පසු කාලේ තමයි ඒවයි ප්‍රතිපාක ලැබෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ආලේපනය භාවිතා කරනකොට නේ තව එකක් කියවන මොකද රේඩියම් බෑන්ගල් රේඩියම් බෑන්ගල් අරනවා කරලා කියවන්නේ නේ. ඒතර මේ දේවල් අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අපි රැල්ලත් එක්ක අපි ඒවා පාවිච්චි කරාට නමුත් ඒවයි තියෙන දේවල් අපිට පසු කාලෙම ඉතා හිත කරවෙන්න පුළුවන් නේ. ඒක නිසා ඔය ක්‍රීම් වර්ග ආලේපන දැන් උදාහරණයක් අපි තුමු ෆෙයාරින් ලව්ලි කියලා මම වෙනදනම් කෙලිම කියන්න කමක් නැහැ. ෆෙයාරින් ලව්ලි. ඒතර මේ ෆෙයාරින් ලව්ලි වල තියෙන බ්ලීචින් පවුඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ සම පුච්චනවා. අපි මත පිට සම පුච්චන පිලිස්සනවා. පිලිස්සුනම සුදු පැහැ වෙනවනේ. සුදු බෑලි වෙනවනේ. අන්න ඒක තමයි වෙන්නේ. ගාලා දැන් ඔය ටීවී එක ඇඩ් එක දානකොට බලන්න නේ. හැම වෙලාවෙම ආලේප කරනවා දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් ඔහොම මූණ හැරෙනකොට කොහොමද සුදු වෙලා තියෙන්නේ නේ. එතකොට ඒ වෙන්නේ මොකද්ද? බ්ලීචින් පවුඩර් එකක් එහෙම පිටින්ම තියෙන. ඒක සමේ උඩ කොටස පුච්චනවා. සුදු වෙනවා. එතකොට තමයි අපි කියන්නේ සුදු වෙලා කියන්නේ. නමුත් ඒ ආලේප කරන එක නැවතුනොත් මොකද? නැවත ආයි පරණම අපේ මතුවෙන පටන් ගන්නවා. ඒක తాවකාලික දෙයක් තමයි මේ දේවල් වල තියෙන්නේ. ඒක නිසා භාවිතා කිරීමේදී විශේෂයෙන් ආලේපන වර්ග භාවිතා කිරීමේදී අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ රූපලාවන්‍ය නව. මේ රූපලාවන්‍ය නව සමහර අයට විස වෙන්න පුළුවන්. සමහර අයට විස වෙනවා රූපලාවන්‍ය ඇලර්ජික් වෙනවා. හරිද? මට මතකයි එකපාරක් අපි මම මොකක් හරි හේතුවකට කොස්නියගොඩ හොස්පිටල් එකට ගියා. ඒ ගියාම එදා දවසේ කසාද බඳපු මනමාලිය විලිගේ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න. එයාට කට අරගන්න බෑ මනමාලිට. කට අරගන්න බෑ. ඇයි ඒ කට අරගන්න බෑ? දාපු තොල්ලාලේප කරපු දෙයක් මෙයාට විස වෙලා. ඉතින් විස වෙච්ච නිසා කට අරින්න බෑ යාට. ඒතර බලන්න බැඳපු දවසේ රෑ ගත කරන්නේ කොස්නියගොඩ හොස්පිටල් එකේ. නේ. ඒතර මේ විස වීම නිසා මේ වගේ දේවල් අනන්තවත් පරිසරයේ අපි දකින්න හම්බ වෙනවා. බේත් සමහර අය බේත් විද ගන්නවා සම්පෑපත් වෙන්න. ඒකෙන් මරණයටපත් වෙන අය ඉන්නවා. නේ. ඒතර මේ වගේ නොයෙකුත් දේවල්. ඊළඟට කොණ්ඩේ සුදු කරන්න ගාන ආලේපන වගේ මේවත් විශේෂයිකයි. හරිද? ඒක නිසා මේ රසායනික ද්‍රව්‍ය තමයි ඊතර තියෙන්නේ. සේරම රසායනික ද්‍රව්‍ය. ඊළඟ ආහාර වලට එකතු කරන දේවල්. ඊළඟට ප්‍රධාන ඔය රසකාරක වර්ග තියෙනවනේ. නේ. සම්පූර්ණ පිළිකාකාරක. අපි කියනවා අජිනමොටෝ. නේ. තව ඉන්දියාවේම වගාවකට තනකොළ මරන්න ගහන බේත් ගහනවානේ. ඒ බේත් ගහද්දී යාලා මේ බේත් එකට මේ බේත් ටැංකියට පිටෙල්ලන් වල ටැංකියට අජිනමොටෝ පැකට් එකක් කඩලා දානවා. අජිනමොටෝ පැකට් එකක් කඩලා දානවා. මොකද වෙන්නේ? බේතෙන් නිකන් අර තනකොළ ටික මැරෙන්න සති දෙකක් යනවා. අජිනමොටෝ පැකට් එක දැම්මම පස්සේ මොකද වෙන්නේ? සතියෙන් තනකොළ ටික මැරෙනවා. ඒ තරම් විසයි ඒවා. ඒක නිසා ඒවා අපි ආහාර රසකාරක විදිහට බොහෝ වෙලාවට භාවිත කරන්නේ. ඒතකොට ඒකේ තියෙන මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන එක්තරා රසායන වර්ග. අපි කියන MSG. මේවම තමයි දාන්නේ ඔය කඩවල වල ආහාර හදනකොට. අපි කඩේ කෑම ගොඩක් කන්න කැමතිනේ. රයිස් එකක් පොත්තුවක්. මේ කියනකොට කට්ට කියලා උනනවා සමහර වෙලාවට. කඩේ ගෙදර හදන ඒවාට කැමති නෑ. ඇයි? ඔයාලා බලන්න නිකන් රයිස් එකක් හදනකොට පොත්තුවක් හදනකොට ඒ හදන එක ටක් ගාලා අරනවා පියලා අරනවා ටක් ගාලා හන්ද දානවා මේකෙන් අරනවා හන්ද දානවා මේකෙන් අරනවා හන්ද දානවා ආයි ඩකස් එකක් දානවා ආයි මේකෙන් අරනවා හන්ද දානවා මොනවද මේ දාන්නේ? සියලු රසකාරක දේවල්. අජිනමොටෝ අරවා මේවා නම වෙනස් කරනවා තියෙන්නේ. මේ බෝතලේ නම නෑ. අජිනමොටෝ පැකට් එක ගාලා වෙන බෝතලයකට දා ගන්නවා. අපි අජිනමොටෝ නැත්නම් අජිනමොටෝ දාන්නේ නෑ අපේ කෑමට. නමුත් අජිනමොටෝ වලින් කරන්නේ මොකද? අපේ රස මේව උත්තේජනය කරනවා. රස මේව රසාංකුල උත්තේජනය කරනවා. හැබැයි ඒක අයින් කරගත්තා කෑම ඇතුළේ වෙනවා. ඒත් අපි මේ කඩයාර කනකොට අපිට වෙනම අමුතු රසක් දැනෙනවා. ඒක අපි ඒකට කැමතියි. හරිද? ඒක නිසා මේ දේවල් භාවිත කිරීමෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. සමහර අම්මලා ඉන්නවා පරිපෝෂ දැනුවත් සුක්කටයක් දෙකට දානවා. තා අහිතකර. අති අහිතකර දේවල් තමයි ඒවයි තියෙන්නේ. ඊට අමතරව සමහර ළමයි ඉන්නවා බීම පානය කරන කට්ටිය. නේ? සිසිල් බීම. එතකොට මේවත් එහෙමයි. මතක තියාගන්න වැඩිම පිළිකාකාර කඩක වර්ණකය තමයි කහ පාට වර්ණකය.
එතකොට මේ කහ පාට වර්ණක සහිත කෘත්‍රිම ආහාර ගන්නවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. කහ පාට ජෙලි නේ කහ පාට බීම වර්ණ කහ පාට වර්ණය තමයි වර්තමාන වාවින්දන පිළිකාකාරක බවින් වැඩිම දේ. ඊට අමතරව පාන් හදනකොට පව වර්තමාන අර තියෙනවනේ අර දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන් පෙතිපාන් කියලා જાති වෙන පැකට් වල ඉන්නේ. ඒතර මේවා පවා කල් තියා ගන්න එක දේවල් දානවා. නේ කිරිහට්ටිය බව සාමාන්‍යව දවස් කිරිහට්ටිය තියා ගන්න පුළුවන් දවස් කීපයක්. හැබැයි අපි ගත්තොත් එimhe කඩෙන් අපි පිළිදී ගන්න කිරිහට්ටිය මාසයකට එහා තියා ගන්න පුළුවන්. මොකද කරන්නේ මේවට? සමහර කෙනෙක් කියනවා මාස දෙක තුන තියා ගන්න පුළුවන්. මේවට දානවා පොඩි ෆෝමලින් බිඳුවක්. අපිට නොදෙනවා. ෆෝමලින් කියලා කියන්නේ එම්බාම් කරනකොට දාන්නේ නලමිනි වල. එයින් බිඳුවක් දානවා කිරිවල. එතකොට ඒ කිරිවල සුද්ධ ජීව වර්ධනය නැවතිනවා. මොකද එම්බාම් කරන්නේ මලමිනියක් නරක නොවි තියාගන්නනේ. සුද්ධ ජීව වර්ධනයක අවම කරගන්නේ. එම්බාම් කරන්නේ කියන්නේ ෆෝමලින් දාන්නේ. එතකොට කිරියට්ටියට ෆෝමලින් දාන්නේ කිරියට්ටිය කල් තියාගන්න. නේ? එතකොට ඒකේ වෙන්නේ මොකද්ද? අර සුද්ධ ජීවි සම්පූර්ණයෙන්ම මරණයටපත් කරනවා. ඉතින් හොඳයි. නෑ ෆෝමලින් අපේ ඇඟට අපි පණ තියෙන මිනිස්සුන්ගේ ඇඟට ෆෝමලින් යනවනේ එතකොට. අපේ ඇඟ ඇතුලේ ඉන්න හිතකර සුද්ධ ජීවියෝ ඒකෙන් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අර දීර්ඝ කාලය කල් තියාගන්න භාවිතා කරන දේවල් රසකාරක දේවල් නේ මේ වගේ දේවල් අනිවාර්යයෙන් දැන් වර්තමාන ආහාරවල තියෙනවා. අඩුම ගානේ මතක තියාගන්න ඔය කොස් අපි පෞද්ගලික කාලේ ටීවී එකේ දැක්කේ නැහැ සමාජ මාධ්‍යවල දකිනවා කොස් කල් තියාගන්නේ කොහොමද කොස් ගෙඩියක් අච්චර දැන් ඔය සමාන ටවුන් මේ පැතිවල ඉච්චර නැහැ ටවුන් වල එහෙම කොස් එහෙම විකුණන මාරු තියෙනවා. අපි ගෙදරදී කොස් ගෙඩියක් අල්ලලා කොස් පඳුර ටිකක් අරගෙන තිබුවත් දවසක් යනකොට කහ පාට වෙලා ඉඳින ගතියක් එනවා නේ ඉඳිලා උයන්න බැරි තත්ත්වයට එනවා. හැබැයි අර නගරබද ප්‍රදේශවල කොස් හොම තරම් තියාගෙන දවස් ගානක් විකුණනවා. මොකද කරන්නේ? කොස් පඳුර ටික දානවා හාපික් එකට. හාපික් টয়ලට් එකට දාන්නේ නේ. ඒකේ දාපුවම පස්සේ ඒක කල් තියා ගන්න පුළුවන්. ඒතකොට අපි කන්නේ මොන තරම් වසද කියලා බලන්න නිකමට බලන්න. අපි කන දේවල්. ඊළඟ ඔය බයිට් එක මේවා කියලා තියෙනවා මිට ඉස්සලා පොඩි පන්ති වල තියෙනවා. බයිට් එකට කූඹි වහන්නේ නැහැ වර්තමාන කඩවල බයිට් එක කරන්නේ බයිට් පැකට් අරන් බලන්න. කූඹි වහන්නේ නැහැ. සාමාන්‍ය බයිට් වල තෙල් තියෙනවා විවිධ જાතිය රොබඩ ගන්න. කූඹි වහන්න බෑ. නමුත් දැන් කාලේ බයිට් එකට කූඹි වහන්න බෑ. වහන්නේ නැහැ. ඇයි? වහන්නේ නැත්තේ බයිට් දාන තෙල් බයිට් මේව කරන බදින තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතල් 3-4ක් දානවා ඉස්සෙල්ලා. ප්ලාස්ටික් බෝතල් 3-4 දාන ප්ලාස්ටික් එකට අක්කා උරු වෙලා තෙල් එකේ පැතිරෙනවා. ඊට පස්සේ බයිට් ටික දාන්නේ බදින්න. දැන් අර බයිට් එක බැදෙනවා වගේ බයිට් එක වටේ ඉටිස්තරයක් කාලෙට වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ බයිට් එක පෙගෙන්නේ නැහැ, කූඹි වහන්නේ නැහැ. අර හැපෙන එක ඒ විදිහටම ජරස් දාලා හැපෙනවා අපිට. හරිද? එතකොට අර ප්ලාස්ටික් එක කොහෙද දාන්නේ? අපේ ඇඟට. අපි නොදැනුවත් කොච්චර තරම් වසවිස කනවද නේ? වසවිස කනවද? ඒතර මේවට නඩු දාන්න බෑ. මේවට නඩු දාන්න නීතියක් නැහැ ලංකාව තුල. ඒ කියන්නේ දැන් අපි ඔය ආහාර වැඩසටහන් වලට යනවා සමහර වෙලාවට එක මේවෙන් කරන. ඒවට ගියාම අපි ආහාර රකින්න බෑ. ඇයි එහෙනම් මේවට නඩු දාන්න බෑ. මෙච්චර දේවල් දන්නවනේ. නේ? නඩු දාන්න විදියක් නැහැ ලංකාවේ එහෙම නීතියක් නැති නිසා. නඩු දැම්මත් දිනන්නේ කවුද අවසානයේ? ඒ අදාළ සමාගම් තමයි දිනන්නේ. නඩු දැම්මත් දිනන්නේ සමාගම් ටික. මොකද යාට ඕන තරම් සල්ලි තියෙනවා. හරිද? යාට අනුග්‍රහ කරන ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක නිසා නඩු දානවා කියන්නේ ඊළඟට බිස්කට් එක පව්. මතක තියාගන්න බිස්කට් පැකට් එකක් ගෙදරට ගෙනාවම අපි તો චොක්ලට් බිස්කට් පැකට් එකක් ගෙනවා කියලා. මේ දවස්වල මමලාට එක එක ඉඳගෙන මේ බිස්කට් පැකට් එකම කාලා දානවා. එක ළමෙක් ඇති ගෙදර ඉන්න. දන්නේම නැහැ පැකට් එක කියලා. ඕක සම්පූර්ණ වසයි. වස තියෙන හැමිනේ. ඒක එකක් කෑවට අවුලක් නැහැ. දවසකට එකක් කෑවට අවුලක් නැහැ. මොකද ඕනම දෙයක තියෙනවා ඇඟට අල්ලන ප්‍රමාණය. ඊට වඩා වැඩියෙන් ගත්තම තමයි වස වෙන්නේ අපිට. ඉතින් අපිට නඩු දාන්න බැහැ. මේක පැකට් එකම ගාව ළමයි මැරෙනවා. මේක නඩු දාන්න පුළුවන්. ඕක නඩු දැම්මම උන් කියන තාර්කය තමයි කවුද පැකට් එකම කන්නේ කිව්වේ. එකක් කාලා නිකන් ඉඳපුවා. කවුද කිව්වේ පැකට් එකම කන්න කියලා. බිස්කට් එකයි කන්න දෙන්නේ උන්. එකයි කන්න කියන්නේ නේ. කන්න කියලා නෑ. එකයි කන්න ඕනේ. ඒකට බිස්කට් 12ක් වෙන වෙනම 12ක් වෙන්න නැත්නම් ඔය තනි පැකට් එකක් ඉඳ ගන්න බිස්කට්. තනි බිස්කට් පැකට්. අරගෙන පැකට් එක කැඩුවා. එක බිස්කට් එකක කාගේ ගියා. 12ක් තියෙන්නේ 12 වතාවට කන්න. නැත්නම් 12 දෙනෙක්ට කන්න. හරිද? ඉතින් ඒක නිසා කාටවත් නීතියෙන් එයාලත් එක්ක තර්ක කරන්න බෑ එයාලගේ තර්කත් එක්ක. ඉතින් අපි දැනගන්න ඕනේ මේව ගන්නකොට බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනකොට. මේක අර තමයි ගෙදර ආලේප ගන්න තීන්ත. අපි තීන ටර්පන්ටයින් වගේ දේවල්. මේවත් ඒකටම තමයි අයිති. නේ? ඒතර මේවා අති අහිතකර දේවල් තමයි මේ තියෙන වර්තමාන තියෙන ටීවී එකේ ඇඩ් එක එහෙම දානකොට පරිසර හිතකර වේ නේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වගේ විවිධ
වචන භාවිතා කරන සමහර ඇඩ් වල නේ. ඒක නිසා අපි ඒව ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. වර්තමානයේ අතරම SLS සහතිකයේ තියෙන ඒවා ගැන අපි කියන ලංකාවේ ප්‍රමිසාතික කියන ඒ තරම්ම දැන් පහුගිය කාලේ අහන්න ලැබිච්ච කාරණාත් එක්ක අපිට විශ්වාසයක් නැහැ SLS පිළිබඳව. විශ්වාසයක් නැහැ. දැන් ලංකාවේ ප්‍රමිතිය සහතිකයේ අපි කියනවා මොන හරි දැන් වෙලදී ගන්නකොට ප්‍රමිති සහතිකය තියෙදි කියලා බලන්න. දැන් ලංකාවේ ප්‍රමිති සහතිකය ගැන අපිට නැහැ. මොකද එයාලා පහුගිය කාලේ කියපු කරපු දේවල් අනුව ලංකාවේ ප්‍රමිති සහතිකය ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් ජාත්‍යන්තර ප්‍රමිතියක් තියද කියලා ISO වගේ ඊළඟ HACCP මේ වගේ විවිධ ප්‍රමිති තියද කියලා බලලා තමයි අපි ආහාරයක් මිලදී ගත යුත්තේ නේ. ඒව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. ටීවී එකේ ඇඩ් එක දාපු ගමන් අපි මේ දේවල් ගන්න හොඳ නැත. මොකද ටීවී එකේ ඇඩ් දාන්නේ විකුණ ගන්න බැරි දේවල් වලට. ටීවී ඇඩ් දාන්නේ මොකටද? විකුණ ගන්න අමාරු දේවල් තමයි ටීවී එකේ ඇඩ් දාන්නේ කොහොමද? හරි ඒක නිසා ඒවා සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ගොඩනැගිලි දිගිරීම කියන්නේ. ඒතර අපි දැනගන්න ගොඩනැගිල්ල ඉදි කරද්දී කොහොමද හරිත සංකාපය පාවිච්චි කරන්නේ? දැන් ගොඩනැගිලි ඉදි කරද්දී ගොඩනැගිල්ලට ලැබෙන ආලෝක ප්‍රමාණය, ගොඩනැගිල්ලට ලැබෙන වාතාශ්‍රය මේව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩනැගිලි ඉදි කරාට පස්සේ ආලෝකය අඩුවෙන් ලයිට් දාන්න වෙනවා. ඒක හරිත සංකාපයට විරුද්ධයි ඒකට. නේ? ක්‍රියාත්මක නොවන අවස්ථාවක්. මොකද කරන්ට් එක වැයෙනවා එකට නේද? විදුලි බිල වැයෙනවා. ඊට පස්සේ ඒ විදුලි බලාගාරවල නිපදවන විදුලිය එතන ස්වභාවික ක්‍රියාවලිය ස්වභාවික සම්පත් හානියට ලක් වෙන වැඩි එතකොට නේ අපි යන ගොඩනැගිල්ල හදනකොට වැඩිපුර ආලෝකමත් වෙන විදියට ඒ වගේම ෆෑන් එක දාන්න වෙනවා නම් ඒත් තියෙනවා වැඩිපුර වාතනය ස්වභාවිකව වාතනය වෙන විදියට අපි අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඒ වගේම තමයි පුළුවන් තරම් ස්වභාවිකව ශක්තිය නිපදවා ගන්න පුළුවන් ප්‍රභව පාවිච්චි කරන්න ඕනේ සූර්ය කෝෂ ඒ වගේ දේවල් නේ අපිට පුළුවන් මේ සඳහා යොදා ගන්න ගොඩනැගිලි ඉදිකිරීම වලදී ඒ වගේම තමයි පුළුවන් තරම් ස්වභාවික පරිසරයට හානිය අවම වෙනවා කියන්නේ අපි ගොඩනැගිල්ල ඉදි කරන්න පෙළඹෙන්නත් ඕන. ප්‍රතිචක්‍රීකරණය කරපු ලී වර්ග නේ. දැන් අපි ගස් කපන වැඩි හරිය මේව කරන්න ඒකට අපිට පුළුවන් ප්‍රතිචක්‍රීකරණය කරපු ලී කියනවා වාහන. වෙන තරක භාවිත කරපු ලී අපිට ආයෙ දෙනවා. විශේෂ සිල්පර කොටන්නේ තෙල් පාර වල දාපු අයින් කරනවා. මේව ගන්නවා මිනිස්සු වර්තමානයේ ගොඩනැගිලි ඉදි කරන්නේ. හරිද? හරිත ප්‍රවාහනය. මෙතන හරිත ප්‍රවාහනය කියලා කියන්නේ ප්‍රවාහනයේදී වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පරිසරයට නිකුත් වෙනවා. ප්‍රවාහනයේදී වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පරිසරයට නිකුත් වෙනවා. ඒක හරිත සංකල්පයටත් ඒකත් විරුද්ධයි. ඒක නිසා පුළුවන් තරම් හරිත ප්‍රවාහනය. ඒ කියන්නේ මගී ප්‍රවාහනයේදී අපි කොහේ හරි යනකොට කොහොමද හරිත සංකල්පය ක්‍රියාත්මක කරන්නේ කියන්නේ. අපි පුළුවන් තරම් පෞද්ගලික වාහන වලින් තොර පොදු ප්‍රවාහන සේවයක් භාවිත කරන්න කියලා. ඒ කියන්නේ මේකෙදි හොඳේ මෙතන වර්තමාන කොරෝනාත් එක්ක අපිට ඒක කරන්න යන්න අමාරුයි. හරිද? මෙතනදී හරිත සංකල්පය පුළුවන් තරම් කියන්නේ පොදු ප්‍රවාහන සේවයක් භාවිත කරනවා. එතකොට අපේ පෞද්ගලික වාහනයට මම තනියෙන් යනවා වාහනේ. ඊළඟ මගේ ළමයි ඉස්කෝලේ යනවා තව වාහනේ. මගේ නෝනා රට යනවා තව වාහනේ. ඒතකොට වාහන වල යන තෙල් ප්‍රමාණය මේ වාහන තුනකට. හැබැයි අපි තුන් දෙනාම තුන්ගොල්ල පොදු ප්‍රවාහන සේවයක් භාවිත කරා නම් අපිට වැය වෙන ඉතා සුළු මුදලක් විතරයි වෙනවා. ඒතකොට වැය වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තවමයි වෙන්නේ. පිටවල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. ඔය පහුගිය කාලේ මේ හරිත සංකල්ප කියනවා මේ හරිත ප්‍රවාහනය වැඩිපුර පාවිච්චි කරා කොළඹ ප්‍රදේශවල. මොකද කොළඹට ඇතුළු වෙන වාහන වැඩි උදේට ලොකු මාර්ග තදබදයක්. ඒක නිසා යාලා එක මේ තියෙනවා හොඳ පැත්ත තියෙනවා. යාලා කරා මොකද්ද? හයිවේ එකකින් කොළඹට ආවට පස්සේ කොට්ටාවේ තියෙනවා තමගේ පෞද්ගලික වාහන නවත්තන්න පුළුවන් වාහන අංගණයක්. එතනින් පස්සේ තියෙනවා වෙනම ප්‍රවාහන සේවයක්. අර යාලවන අග්‍රේන තනි බස් එකක් යනවා. ඒ වාහන 10ක් ආවනම් 10 වල ගාල් කරාතන කොළඹට ඇතුළේ වෙන්නේ 10 දෙනා දාගත්ත එක බස් එකක් විතරයි. මේ වගේ අර හරිත ප්‍රවාහනය පෞද්ගලික කාලේ ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක කර වැඩි කලක් නැහැ. මේ වර්තමාන රජයට තමයි ඒක පටන් ගත්තේ. හරිද? එතකොට තියෙන දේවල් තියෙනවා අපි අර මේ ඔබේ තියෙන පාක් ඇන්ඩ් රයිඩ් කියලානේ. ඔයාලා දන්නවා ටීවී එක අපිට අහන්න ලැබුණා. නමුත් වර්තමානයේකට මේ කොවිඩ් එකත් එක්ක ටිකක් අඩපණ වෙලා තියෙනවා. මේක නිසා මතක තියාගන්න හරිත මේ ක්‍රියාවලිය වලට යොමු වෙනවා නම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් ලේසියෙන්. බොහෝලාට වැය වෙන තෙල් ප්‍රමාණය බලන්න අරවට අඩු වෙන තරම. ඊළඟට කාලය නේ වාහන ඉර වෙලා කොළඹ නගරයේ තුල ඉර වෙලා ඒවයි ගතවන කාලේ මිනිස්සුගේ කාලයනේ. ඒ වටිනා කාලය තමයි එතෙන් හානි වෙන්නේ. තෙල් ප්‍රමාණය මේ හැම දෙයක්ම ඉතිරි වෙනවා අර වගේ මොනවාර ව්‍යාපෘතියක් පටන් අරගෙන හරිත ප්‍රවාහනය කරා. ඊට අමතරව අපි අර කියපු මුලින් කතා කරපු ආහාර සතුටුම අවම කරගෙන මේ පිටරටින් ගෙන්න ආහාර පුළුවන් තරම් අවම කරගෙන ලංකාව තුල හදන ඒවා අපි ගන්න ඕන. විශේෂයෙන් මේ තමන් ගෙවත් මේ දේවල් හදා ගන්න ඕන. හරිත අපි කියනවා ඒකට තමයි අර කිව්වේ ආහාර සතුටුම ප්‍රමාණය පුළුවන් තරම් අවම කරගන්න ඕන. ආහාර සතුටුම ප්‍රමාණය අවම කරගන්න ඕන ළඟම තියෙන දේවල් අපි ආහාරට ගන්න ඕන.
කඩවල වල තියෙන ළඟම කඩෙන් ගන්න එක නෙවෙයි වෙන්න ඕන. ඒක කඩේට ආපු විදියත් සැලකිලිමත් වෙන්න. කඩේට ආවේ ළඟ තියෙන ගොවිපලෙන් නම් එතනින් ආවම ඒක අවුලක් නැහැ. හැබැයි ආවේ පිටරෙන් නම් ඒ කඩේට ආවේ අන්න එතකොට හරිද මේ අපි කියපු ඔය ආහාර සතුකම අවම වෙලා නැහැ. ඒක නිසා පුළුවන් තරම් අපි ආහාර සතුකම අවම වෙන විදියට කටයුතු කරන්නත් ඕන. මේ සියල්ලම කාර්මික ක්‍රියාව යටතේ හරිත සංකල්පයේ දෙන අවස්ථාවල් ගැන තමයි මම ඔය කරේ කිව්වේ. හරි. අපි දැන් එනවා පොඩ ලියා ගන්න හැම දෙයක්ම ලියන්න ඕනේ නැහැ නේ. සාමාන්‍ය පොඩි මතකයක් තිබ්බනම් ඇති අපිට. අපි කාර්මික ක්‍රියාවලිය යටතේ කාර්මිකයාගේ මාතෘකාව ලියවන්නේ මේ වගේ පොඩි chart එකක් ගහම උතර ලේසි. ඒතර ඔයාලට පොඩි අදහසක් තියෙනවානේ. රසායනික ද්‍රව්‍ය භාවිතය, ගොඩනැගිලි කිරීම, හරිත ප්‍රවාහය. හරි. අපි ලියාගමු ඒක යටතේ රසායනික ද්‍රව්‍ය භාවිතය කියලා අනුමාත්‍රකාව. රසායනික ද්‍රව්‍ය භාවිතය. හරි. රසායනික ද්‍රව්‍ය භාවිතය යටතේ ලියාගන්න අප එදිනදා ජීවිතයේදී අප එදිනදා ජීවිතයේදී විවිධ කටයුතු සඳහා අප එදිනදා ජීවිතයේදී විවිධ කටයුතු සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි.
හරි. උදාහරණ ලියාගමු අපි එකයට එක. උදාහරණ ලියා ගන්න. උදාහරණ ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය. ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය. ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය. ඊළඟට ශෝධන කාරක. ශෝධන කාරක. ශෝධන කාරක. ඒ කියන්නේ ඔය හොදන්න වගේ ගන්න දේවල් ඉතින් හොදන්න නැහැ. ඒක හොදන්න ඒ වගේ දේවල්. ශෝධන කාරක. ඊළඟට විෂ බීජ නාශක. විෂ බීජ නාශක. මේ අපි টয়ලට් වලට දාන්න ඒ වගේ දේවල් වලට ගන්නනේ. බීම පිරිසුදු කරන්න. විෂ බීජ නාශක. ඖෂධ. 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 මේවා සැලකිලිමත් වෙනවා අපි ඖෂධ ගන්නකොට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් යටතේ තමයි ඖෂධ ගන්නවා නියමිත මාත්‍රාව නියමිත වේලාවල් බලන්න නේ අපිට හිතුමනාපෙට අපි පැරන්ඩෝල් වගේ දේවල් ගන්නවා නම් පසු කාලිනව මොකද වෙන්නේ අපිට විවිධ ආබාධ ඇතිවීමට කඩ වැඩි හරිද ඒක නිසා ඔය සමහර අය ඉන්නවා කිසිම වෛද්‍ය උපදෙසකින් තොරව ඖෂධ ගන්න පොඩි ඔළුවේ කකුකට පවා පැරන්ඩෝල් වල කට්ටිය ඉන්නවා හරිද අනිවාර්යෙන් ඒ වයින් තොර වෙන්න ඕන ඒ වයින් අයින් වෙන්න ඕන ඒ වයින් ඉවත් වෙන්න ඕන හරිද පුළුවන් තරම් ඉවසලා ඉන්න ඕන ඖෂධ වලින් භාවිතය හදිසි අවස්ථාවකදී යන ඖෂධ භාවිතය නොකරන තරමට හොඳයි. ඊළඟ සමහර අය ඉන්නවා විටමින් වර්ග පාවිච්චි කරන අය. කොණ්ඩේ වැවෙන්න සම පැහැපත් වෙන්න මේ වගේ දේවල් විටමින්. මේවත් එහෙම අති හානිකරයි පසු කාලිනව වක්කු අඩු වලට. නේ? ඒක නිසා පුළුවන් තරම් වෛද්‍ය උපදේශයක් යටතේ තමයි අපි මේ දේවල් පාවිච්චි කරන්න ඕන. හරි. ඊළඟට රූපලාවන්‍ය ද්‍රව්‍ය. රූපලාවන්‍ය ද්‍රව්‍ය. රූපලාවන්‍ය ද්‍රව්‍ය ඊළඟ ආලේපන තීන්ත ආලේපන තීන්ත ආලේපන තීන්ත හරි එහෙනම් ඔය කියන රසායනික ද්‍රව්‍යනේ ඒතර අපි ඒක යටතේ අමුතුවෙන් ලොකුවට කියන්න යන්නේ නැහැ ලියා ගන්න අලුත් වලින් ඡේදයක් වගේ ලියා ගන්න මෙම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් මෙම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් කෘත්‍රිමව නිපදවා ඇති අතර මුල ඉඳලා කියන්න පුළුවන් මෙම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් අපි ලියන්නේ ඔය මේ ශෝධන කාරක විස බීජ ඖෂධය ටික ලිව්වනේ. ඒක ලියලා ඉවරකට දැන් ඡේදයක් වගේ ලියාගෙන යන්නේ. මෙම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් කෘත්‍රිමව නිපදවා ඇති අතර මෙම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් කෘත්‍රිමව නිපදවා ඇති අතර ඒවා
ඒවා මිනිසාට මෙන්ම පරිසරයටද අහිතකර වේ. ඒවා මිනිසාට මෙන්ම පරිසරයටද අහිතකර වේ. මිනිසාට මෙන්ම පරිසරයටද අහිතකර වේ. හරි. ඊළඟට ලියාගන්න අනුමාත්‍රකාව ගොඩ නැගිලි දිගිරීම කියලා. ගොඩ නැගිලි දිගිරීම. ගොඩ නැගිලි දිගිරීම. හරි. ගොඩනැගිලි ඉදිකිරීම යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. ගොඩනැගිලි ඉදිකිරීම යටතේ ලියා ගන්න අනුච්ඡේදයක් වගේ ලියා ගන්න මෙහෙම. හරිතාගාර වායු. හරිතාගාර වායු. හරිතාගාර වායු. හරිතාගාර වායුවක් තමයි ප්‍රධාන කෙනෙක් මෙන්න මෙහා. කාබන් ඩයොක්සයිඩ්. හරිතාගාර වායු කියලා කියන වරහන් ඇතුළේ කාබන් ඩයොක්සයිඩ් කියලා දාගන්න. හරිතාගාර වායු වරහන් ඇතුළේ කාබන් ඩයොක්සයිඩ්. හරිතාගාර වායු වරහන් ඇතුළේ කාබන් ඩයොක්සයිඩ් පිටවීම හරිතාගාර වායු වරහන් ඇතුළේ කාබන් ඩයොක්සයිඩ් පිටවීම අවම වන අයුරින් හරිතාගාර වායු වරහන් ඇතුළේ කාබන් ඩයොක්සයිඩ් වරහන් වහන්න පිටවීම අවම වන අයුරින් අවම වන අයුරින් සකස් කරන ලද ගොඩනැගිල්ලක් සකස් කරන ලද ගොඩනැගිල්ලක් සකස් කරන ලද ගොඩනැගිල්ලක් සකස් කරන ලද ගොඩනැගිල්ලක් හරිත ගොඩනැගිල්ලක් නම් වේ. හරිත ගොඩනැගිල්ලක් නම් වේ. හරිත ගොඩනැගිල්ලක් නම් වේ. හරිත ගොඩනැගිල්ලක් නම් වේ. හරි. ලියාගන්න අලුත් රූලකින් මෙහෙම තාමත් ලියන ගොඩනැගිලි ඉදිකිරීම යටතේමයි අලුත් රූලකින් ලියා ගන්න. හරිත ගොඩනැගිල්ලක් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරිත ගොඩනැගිල්ලක් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු කියලා ලියන්න.
හරිත ගොඩනැගිල්ලක් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරිත ගොඩනැගිල්ලක් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු. හරි. අපි ලියාගමු 1 2 1 2 ලියාගමු. හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුය. හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුය. නැත්නම් හොඳින් වාතාශ්‍රය ලැබීම කියලා ලියන්න. හොඳින් වාතාශ්‍රය ලැබීම. හොඳින් වාතාශ්‍රය ලැබීම. දෙවෙනි එක ස්වභාවික ආලෝකය හොඳින් ලැබීම. දෙවෙනි එක ස්වභාවික ආලෝකය හොඳින් ලැබීම. ස්වභාවික ආලෝකය හොඳින් ලැබීම. ඊළඟට ස්වභාවික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් නිර්මාණය. ස්වභාවික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් නිර්මාණය. ස්වභාවික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් නිර්මාණය. හරි. ඊළඟට මේ ගොඩනැගිල්ල අවට ශාක වැස්ම වැඩි වෙන තරමට වාසි. මොකද රස්නේ අඩු වෙන්නේ එතකොට. ඊළඟ ලියා ගන්න තව එකක්. ගොඩනැගිල්ල අවට ශාක වැස්ම වැඩි කිරීම. ගොඩනැගිල්ල අවට ශාක වැස්ම වැඩි කිරීම. දැන් සමහර හෝටල් තියෙනවා ඒවයි ජනෙල් වල පවා ගස් වැල් එල්ලි එල්ලි තියෙන්නේ. මිනිස්සු කැමති ඒවට. ගොඩනැගිල්ල අවට ශාක වැස්ම වැඩි කිරීම. ගොඩනැගිල්ල අවට ශාක වැස්ම වැඩි කිරීම. ඊළඟ නඩත්තු වියදම අවම වීම. නඩත්තු වියදම අවම වීම. සමහර ගොඩනැගිලි තියෙනවා නඩත්තු කරන්න ගියාම ලොකු මුදලක් වැය වෙනවා. නඩත්තු වියදම අවම වීම. නඩත්තු වියදම අවම වීම. හරි.
ඔය වගේ තියෙනවා තව කාරණා තියෙනවා අපි ප්‍රධාන ටික විතරක් දැනට ගමු. ඊළඟට අපි යමු හරිත ප්‍රවාහනය කියන මාතෘකාවට. ලියා ගන්න මාතෘකාව හරිත ප්‍රවාහනය. හරිත ප්‍රවාහනය. හරිත ප්‍රවාහනය. හරි. ඒකේ අර්ථය ලියා ගන්න මෙන්න මෙහෙම. ඒකේ අර්ථය ලියා ගන්න මෙහෙම. ප්‍රවාහන කටයුතු වලද ප්‍රවාහනයේදී හරිතාගාර වායු පිටවීම අවමව සිදු කරන ප්‍රවාහනය හරිතාගාර වායු පිටවීම අවමව සිදු කරන ප්‍රවාහනය හරිත ප්‍රවාහනය වේ. හරිත ප්‍රවාහනය වේ. හරිත ප්‍රවාහනය වේ. හරි. ඊළඟට ලියා ගන්න මෙහෙම හරිත ප්‍රවාහනය ක්‍රියාත්මක කළ හැකි අවස්ථා. හරිත ප්‍රවාහනය ක්‍රියාත්මක කළ හැකි අවස්ථා. හරිත ප්‍රවාහනය ක්‍රියාත්මක කළ හැකි අවස්ථා. හරි. ඒකේ අර්ථය ලියා ගමු අපි පළවෙනි එක. තනි පුද්ගල වාහන වෙනුවට පොදු ප්‍රවාහනයේ භාවිතය. පොදු ප්‍රවාහනයේ භාවිතය. තනි පුද්ගල වාහන වෙනුවට පොදු ප්‍රවාහන භාවිතය. ඊළඟට දෙමුහුම් වාහන හෝ දෙමුහුම් අපි කියන හයිබ්‍රිඩ් කියලා. ඒවයි
අර තෙල් පිච්චීම අඩු නිසා කාබන් ඩයොක්සයිඩ් පිටවන ප්‍රමාණයත් අඩුයි. හරිනේ? දෙමුහුම් වාහන හෝ විදුලි වාහන කියන්නේ බැටරි වලින් දුවන ඒවා තියෙනවා. විදුලි වාහන දෙමුහුම් වාහන හෝ විදුලි වාහන දෙමුහුම් වාහන හෝ විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීම. දෙමුහුම් වාහන හෝ විදුලි වාහන භාවිතය ප්‍රචලිත කිරීම. හරි ඊළඟට ඇලදොල ගංගා ඔස්සේ ප්‍රවාහනය සිදු කිරීම. ඇලදොල ගංගා ඔස්සේ ප්‍රවාහනය සිදු කිරීම. ඒතර වාහන තදබදය අඩු වෙනවා වගේ දේවල් ගලපනවායි කියන්නේ. ඇලදොල ගංගා ඔස්සේ ප්‍රවාහනය සිදු කිරීම. ඇලදොල ගංගා ඔස්සේ ප්‍රවාහනය සිදු කිරීම. ඊළඟ කාරණාව කාබන් පිය සටහන. කාබන් පිය සටහන. කාබන් පිය සටහන. කමාවක් ආහාර සැතපුම. කාබන් පිය සටහන ආහාර සැතපුම ගමාවක් ජල සැතපුම. එතන ජල පිය සටහන කියලා කියනවා. ජල පිය සටහන. කාබන් පිය සටහන ආහාර සැතපුම ජල පිය සටහන අවම කිරීම. අවම කිරීම. අවම කිරීම. කාබන් පිය සටහන ආහාර සැතපුම ජල පිය සටහන අවම කිරීම. හරි. අවුන දෙනින් ඉවරයි. අපිට දාල මෙන්න මේ පාඩම හරිත සංකල්පය කියන පාඩම ඔයාලා ටිකක් තව ටිකක් කියව ගන්න අචුපතේ තියෙනවා තව ටිකක් වැඩිපුර කාරණා. ඒ තරම් ලොකුවට බලපෑමක් නැහැ මේ පාඩමේ. ආයි අපිට 11 වසර අන්තිම. ඒ කියන්නේ ඕලෙවල් වලට ඉස්සෙල්ලා අහුවෙන අන්තිම පාඩමේ තමයි ආයි මේ පාඩමට අදාළ කොටස් ටික අහුවෙන්නේ. අමාරු නෑ ටිකක් කියවන්න තමයි තියෙන්නේ. අපේ ඊළඟ පාඩම තරංග පරාවර්තනය හා වර්තනය කියන මාතෘකාව මම හිතන්නේ මේකට ටියුට් එකක් හදලා තියෙන්නේ. ඒක මම ඔයාලට දාන්නම්. ඒ ටියුට් එක print කරගන්න. ඊට පස්සේ තියෙන සරල යන්ත්‍ර වලටත් එහෙමමයි. ටියුට් එකක් තියෙනවා ඒකටත්. ඒකත් මම දාන්නම්. ඒතකොට ඒකත් print කරගන්න පුළුවන්. එතනින් පස්සේ තියෙන්නේ පොඩි පාඩම් දෙක තුනක් තියෙන නැනෝ තාක්ෂණය, අකුණු අනතුරු සහ වගේ පොඩි කාරණා ටිකක් තමයි එතනින් පස්සේ තියෙන්නේ. ඒතර ප්‍රධානම පාඩම් දෙකක් තමයි ඊළඟට තියෙන අපිට. ඒ තමයි ආලෝකය වර්තනය, ආලෝකය පරාවර්තනය හා වර්තනයයි සරල යන්ත්‍ර. ඒ දෙක තමයි තියෙන නැනෝ තාක්ෂණයත් 9 වසරෙන් පස්සේ නැහැ. නැනෝ තාක්ෂණය කියන එකත් 9 වසරෙන් පස්සේ එන්නේ නැහැ. 10 11 වසර වල නැනෝ තාක්ෂණ නැහැ. තියෙන්නේ උඩරම 9 වසර විතරයි. හරිද? ඒක නිසා වැදගත් පාඩම් දෙකක් තමයි ඊළඟට තියෙන්නේ. පාසල පටන් ගත්තත් අපි දිගටම ඔන්ලයින් කරන්න තමයි අරමුණ තියෙන්නේ බලාපොරොත්තු තියෙන්නේ. ඒ ගැන වැඩි විස්තර අපි පස්සේ දවසක හරියටම කියන්නවා. දැනට දිගටම අපි ඔන්ලයින් හරහා පමණයි ගැනීම කටයුතු කරන්නේ. හරිනේ?
හරි. අපි අදට එහෙනම් පන්තිය නතර කරනවා හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. අයිබෝන් හරි ආයුබෝවන්.